නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ සදහම් නිදානය පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපට මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ යම්කිසි මහා බලවත් පිනක් කරපු නිසා. මේ පිනකට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ අපට විශේෂම දෙයක් මුණ ගැහුණා. ඒ තමයි බුද්ධ රත්නය නැමැති වස්තුව. ඒ වගේම ධම්ම රත්නය නැමැති වස්තුව, සංඝ රත්නය නැමැති වස්තුව. මේ උතුම් රත්න තුන අපේ ජීවිතේට මුණ ගැසිච්ච එක තමයි මේ මනුස්ස ජීවිතයේ ලැබුණු අපිට ලොකුම භාග්යක් හැටියට තියෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් අපි මේ මනුස්ස ජීවිතයක් ලැබුවට අපි මේ සංසාරේ එද්දී බොහෝ තිරිසන් යෝනිවල, പ്രേත විෂයන්වල ඉපදිලා තියෙනවා. නිරේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, ඔබ එළුව වෙලා ඉද්දී බෙලි කැපුම් පාර කද්දි ගලාගෙන ගියපු ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. හරක් වෙලා ඉද්දි, ඒ වගේම ඌරු වෙලා ඉද්දි, කුකුල්ලෝ වෙලා ඉද්දි, මේ සංසාරෙද්දි ඒ විදිහට තිරිසන් සතුන් වෙලා ඉද්දි බෙලි කැපුම් පාර කද්දි ගලාගෙන ගියපු ලේ මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමන්ගේ අම්මා මැරෙද්දි, තමන්ගේ පියා මැරෙද්දි, සහෝදරයා මැරෙද්දි, සහෝදරිය මැරෙද්දි, තමන්ගේ සැමියා මැරෙද්දි, බිරිඳ මැරෙද්දි ගලාගෙන ගියපු මේ ඇස් වලින් ගලාගෙන ගියපු කඳුළු මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. පින්වත්නි, අපි ආන් ඒ වගේ සසර ගමනක තමයි එන්නේ. ඒ වගේ අනන්ත අප්‍රමාණ දුක් විඳගෙන එන සසර ගමනක ගමන් කරද්දී කලාතුරකින් තමයි පින්වත්නි අපිට මේ මනුස්ස ජීවිතේ ලැබෙන්නේ. ඒ කලාතුරකින් ලැබුණු මනුස්ස ජීවිතයේ අපට වාසනාව ලැබුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. ඒ ධර්මය අහද්දී ජීවිතය ගැන ටික ටික තේරුම් ගන්න වාසනාව ලැබෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තරම් මේ ජීවිතය ගැන
මිනිස්යාගේ ස්වභාවය ගැන දන්න කෙනෙක් මේ ලෝකෙ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ මිනිස්යාගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වය කරා ගෙනියන්න පුළුවන් ආකාරය. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ මේ මිනිස්යාගේ තියෙන කෙලෙස් නැති කරලා දාන්න පුළුවන් ආකාරය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ මේ සත්වයාව සසරෙන් නිදහස් කරන්න. උන්වහන්සේ කැමතුනේ නෑ මේ සත්වයාව සසරේ ඇඳ බැඳ තබා ගන්න. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ බොහෝ පින් තිබිච්ච මිනිස්සු මේ සංසාරයෙන් සදහටම නිදහස් වුණා. සමහර අය අනාගාමී ඵලයට පත් වෙලා බ්‍රහ්ම ලෝකේ උපත ලැබුවා. අනාගාමී බ්‍රහ්ම ලෝකවල. ඊට ටිකක් අඩුවෙන් පින් තිබිච්ච අය සකදාගාමී වුණා. ඊටත් අඩුවෙන් පින් තිබිච්ච අය සතර අපායන් සදහටම නිදහස් වුණා, සෝවාන් ඵලයට පත් වුණා. පින්වත්නි, සමහර මිනිසුන්ට මේ මගඵල ලබන්න අවස්ථාව නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙටි සිත පහදවා ගන්න අවස්ථාව තිබ්බා. එතකොට ඒ අය බුදුරජාණන් වහන්සේ ක්‍රී සිත පහදවාගෙන සුගති රැකවරණය ලැබුවා. මේ විදිහට පින්වත්නි, මිනිසුන්ට මහා යහපතක් උදා වුණේ අප සරණ ගිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා. ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ ස්වභාවය පිළිබඳව හරි ලස්සනට විස්තර කරපු බුද්ධ දේශනාවක් තමයි අද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මේ දේශනාවේ නම තමයි සෝපාදිශේෂ සූත්‍රය. උපාදාන සහිත වීම ගැන වදාළ දෙසුම. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරවරුවේ සිවුරු ඇඳ පොරවාගෙන පාත්‍රයත් සිවුරත් අරගෙන සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩියා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙන්න මේ වගේ අදහසක් ඇති වුණා. සවැත් නුවර පිණ්ඩපාතේ වඩින්න දැන් වේලාසන වැඩි. ඒ නිසා මම අන්‍ය තීර්ථකයන්ගේ පරිබ්‍රාජක ආරාමයේ වෙත ගියා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ අන්‍ය තීර්ථකයන්ගේ පරිබ්‍රාජකයන්ගේ ආරාමයට වැඩියා. වැඩම කරලා ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වුණා. සතුටු වෙලා පිළිසඳර කතා බහේ යෙදිලා එකත් පස්ව වැඩ වුණා. එතකොට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මෙන්න මේ වගේ කතාවක් ඇති වුණා. ආයස්මත යම් කෙනෙක් උපාදාන සහිතව කලුරිය කරයි නම් ඒ සියලු දෙනාම නිරයෙන් මිදුන් නැති අය, තිරිසන් යෝනියෙන් මිදුනේ නැති අය, പ്രേත විසයෙන් මිදුනේ නැති අය, අපාය දුර්ගති විනිපාතයෙන් මිදුනේ නැති අය කියලා අර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් කියන්න ගත්තා. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් කියනවා උපාදාන සහිතව, ඒ කියන්නේ කෙලෙස් සහිත යම් කිසි කෙනෙක් මැරුණොත් ඒ කෙනා අනිවාර්යයෙන්ම නිරයෙන් මිදුන්නේ නැහැ. තිරිසන් යෝනියෙන් මිදුන්නේ නැහැ. പ്രേත විසයෙන් මිදුන්නේ නැහැ. සතර අපායෙන් නොමිදුණු අය කියලා කියන්න ගත්තා. එතකොට පින්වත්නි, මෙතන සෝපාදිශේෂ කියලා කියන්නේ
කෙලෙස් සහිත කෙනා, උපාදාන සහිත කෙනා කියන අර්ථයෙන්. මේ පින්නතුන් අහලා තියෙනවා සෝපාදිශේෂ පරිනිර්වාණය, අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා වචන දෙකක්. එතකොට එතන සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ රහතන් වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි කෙලෙස් පිරිනිවිලා තියෙන්නේ. රහතන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. නමුත් කෙලෙස් පිරිනිවිලා තියෙනවා. ඒ නිසා කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ රහතන් වහන්සේ පිරිනුවම් පාලා. එතකොට රහතන් වහන්සේ පිරිනුවම් පෑමට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට පින්වත්නි මෙතන සෝපාදිශේෂ කියලා කියන්නේ කෙලෙස් සහිත කියන අර්ථයෙන්, උපාදාන සහිත කියන අර්ථයෙන්. එතකොට අපි මේක පටලව ගන්න හොඳ නැහැ. මේක එතකොට සෝපාදිශේෂ කියලා මෙතන අදහස් කරන්නේ කෙලෙස් සහිත කෙනා කියන එක. එතකොට මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ කිව්වේ යම් කිසි කෙනෙක් කෙලෙස් සහිතව මිය යනවා නම් ඒකේ ඒ අය සතර අපායෙන් මිදිලා නැහැ. යම් කිසි කෙනෙක් කෙලෙස් සහිතව මිය යනවා නම් සතර අපායෙන් මිදිලා නැහැ කියලා මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ කියන්න ගත්තා. ඊට පස්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය පිළිගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කළෙත් නැහැ. පිළි නොගෙන ප්‍රතික්ෂේප නොකොට උන්වහන්සේ හුනස්නේ නැගිටලා භාග්‍යතුන් වහන්සේ වෙතින්ම මේ කරුණේ අර්ථය දැනගන්නවා කියලා පිටත් වුණා. ඊට පස්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවර පිණ්ඩපාතේ වැඩලා සවස් කාලයේ පිණ්ඩපාතයෙන් වැළකීලා භාග්‍යතුන් වහන්සේ වෙත වැඩියා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වෙත සකසා වන්දනා කරලා එකත් පස් විඳගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම පෙරවරුවේ සිවුරු ඇඳ පොරවගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩියා. ඉතින් කල් වේලා වැඩි නිසා මං අර ළඟ තිබිච්ච අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයට ගොඩ වුණා. ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයට ගියාට පස්සේ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වෙලා කතා බහ කරලා පිළිසඳර කතා බහේ යෙදිලා ඉද්දී ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙන්න මේ වගේ කතාවක් කිව්වා. ආයුෂ්මත යම් කෙනෙක් කෙලෙස් සහිතව කලුරිය කරනවා නම් ඒ සියලු දෙනාම නිරයෙන් මිදුන්නේ නැති අය, තිරිසන් යෝනියෙන් මිදුනේ නැති අය, പ്രേත විශයෙන් මිදුනේ නැති අය, අපාය දුර්ගති විනිපාතයෙන් මිදුනේ නැති අය කියලා. එතකොට ස්වාමිනී මම මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය පිළිගත්තෙත් නැහැ. ප්‍රතික්ෂේප කළෙත් නැහැ. නොපිළිගෙන ප්‍රතික්ෂේප නොකොට හුනස් නැගිටලා භාග්‍යතුන් වහන්සේ වෙතින්ම මේ කරුණේ අර්ථය දැනගන්නවා කියලා පිටත් ආවා. ඊට පස්සේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා සාරිපුත්තේනි ඔය අන්‍ය තීර්ථක පිරිවැජියෝ බාලා මෝඩයි අව්‍යක්තයි කිසිම දෙයක් දන්නේ ඔය අන්‍ය තීර්ථක පිරිවැජියෝ උපාදාන සහිත කෙනා උපාදාන සහිත කෙනෙකි කියලා දන්නෙත් නැහැ. උපාදාන නැති කෙනා උපාදාන නැති කෙනා කියලා දන්නෙත් නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා මේ අන්‍ය තීර්ථක පිරිවැජියෝ මෝඩයි කිසි දෙයක් දන්නේ නැහැ. කෙලෙස් සහිත කෙනා කෙලෙස් සහිත කෙනෙකි කියලා දන්නෙත් නැහැ. කෙලෙස් නැති කෙනා කෙලෙස් නැති කෙනා කියලා දන්නෙත් නැහැ. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන විග්‍රහයක් කරනවා
සාරිපුත්ත මහරහතන් වහන්සේට හරි ලස්සන දහම් පරයයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේනි කෙලෙස් සහිත පුද්ගලයෝ 9 දෙනෙක් ඉන්නවා. ඒ කෙලෙස් සහිත පුද්ගලයෝ 9 දෙනා කලුරිය කරාට පස්සේ නිරයෙන් මිදුණු අය, තිරිසන් යෝනියෙන් මිදුණු අය, പ്രേත විෂයෙන් මිදුණු අය, අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණු අය. පුද්ගලයෝ 9 දෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයෝ 9 දෙනා කෙලෙස් සහිතව තමයි කලුරිය කරන්නේ. හැබැයි මේ පුද්ගලයෝ 9 දෙනා කෙලෙස් සහිතව කලුරිය කරාට මේ අය සතර අපායෙන් මිදිච්ච අය. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ විස්තර කරනවා සාරිපුත්තේනි එක් පුද්ගලයෙක් ඉන්නවා සීලේසු පරිපූර්ණකාරී හෝති. සීලය සම්පූර්ණ කරලා ඉන්නේ. සමාධිස්මින් පරිපූර්ණකාරී හෝති. සමාධියත් පරිපූර්ණ කරලා ඉන්නේ. ප්‍රඥාව හැබැයි පරිපූර්ණ කරලා නැහැ. ප්‍රඥාය මත්තසෝකාරී. ප්‍රඥාව සම්පූර්ණ වෙලා නැහැ. නමුත් සීලයත් සම්පූර්ණයි, සමාධියත් සම්පූර්ණයි. ප්‍රඥාවෙන් කළ යුතු දේ තව කරන්න තියෙනවා. ආන් ඒ කෙනා පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවලා අන්තරා පරිනිබ්බායි වෙනවා කියනවා. එතකොට පින්වත්නි අපි දන්නවා දස සංයෝජන 10ක් තියෙනවා. සංයෝජන 10ක් තියෙනවා. මේ සංයෝජන 10 කොටස් දෙකකට බෙදෙනවා. ඕරම්භාගීය සංයෝජන 5ක් තියෙනවා. උද්දම්භාගීය සංයෝජන 5ක් තියෙනවා. එතකොට ඕරම්භාගීය සංයෝජන 5 තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, පටිඝ, කාමරාග. උද්දම්භාගීය සංයෝජන 5 තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. එතකොට මේ කලින් කියපු සංයෝජන 5 ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, පටිඝ, කාමරාග කියන 5 ඕරම්භාගීය සංයෝජන. එතකොට ඒ සංයෝජන 5න් තමයි කාම ලෝකයට ඇදබැඳ තබා ගන්නේ. දැන් මේක කියන්නේ ආන්ගේ ඕරම්භාගීය සංයෝජන 5 ගෙවා දමලා සය කරලා ඒ කියන්නේ මේ අනාගාමී පුද්ගලයෙක් ගැන කියන්නේ. එතකොට පින්වත්නි අනාගාමී කෙනා ඕරම්භාගීය සංයෝජන 5 ගෙවා දැම්මට පස්සේ ආයි කාම ලෝකයකට එන්නේ නැහැ. අනාගාමී කියන්නේ ඒකයි න ආගාමී. ආයි කාම ලෝකයට කරකැවිලා ඉන්නේ නැහැ. ඒ කෙනා අනාගාමී බ්‍රහ්ම ලෝකයක උපත ලබනවා. එතකොට පින්වත්නි මේ කෙනා මේ ඕරම්භාගීය සංයෝජන 5 ගෙවා දැම්මට පස්සේ මෙයාගේ ඒත් තව කෙලෙස් තියෙනවා. ඒ මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඒ කියන්නේ උද්දම්භාගීය සංයෝජන 5 මෙයාගේ තියෙනවා. එතකොට මේ උද්දම්භාගීය සංයෝජන 5 තියෙද්දි තමයි මෙයා කලුරිය කරන්නේ. නමුත් මෙයාගේ ඕරම්භාගීය සංයෝජන 5 ගෙවා දමපු නිසා මේ කෙනා නිරයෙන් මිදිලා ඉන්නේ, තිරිසන් ලෝකයෙන් මිදිලා ඉන්නේ, പ്രേත විෂයෙන් මිදිලා ඉන්නේ, අපාය දුර්ගති විනිපාතයෙන් මිදිලා ඉන්නේ. ඒ හින්දා මේ කෙනා සතර අපායේ නිදහස් වෙලා ඉන්නේ. නමුත් මෙයාට තව ගෙවා දමන්න සංයෝජන 5ක් තියෙනවා. එතකොට මෙයා මරණයට පස්සේ ගිහිල්ලා උපදිනවා අනාගාමී බ්‍රහ්ම ලෝකයක. අනාගාමී බ්‍රහ්ම ලෝකයක උපදින සැනින්ම මෙයා පිරිනුවම් පානවා. ආන්නේ කෙනාට තමයි කියන අන්තරා පරිනිබ්බායි කියලා. එතකොට මේ පංචෝරම්භාගීය සංයෝජනයන් ගෙවා දමලා
මෙයා යම්කිසි අනාගාමී බ්‍රහ්ම ලෝකයක උපත ලැබුවට පස්සේ අනාගාමී බ්‍රහ්ම ලෝකයක උපත ලැබුවට පස්සේ මේ කෙනා උපත ලැබුණ සැනින් පිරිනුවම් පානවා. එතකොට මේ තමයි එක අනාගාමී පුද්ගලයෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කෙනා තමයි පළවෙනි කෙනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවද සාරිපුත්තේනි තවත් පුද්ගලයෙක් ඉන්නවා මේ කෙනාගේත් සීලය සම්පූර්ණයි. සමාධිය සම්පූර්ණයි. ප්‍රඥාව සම්පූර්ණ නැහැ. එතකොට මේ කෙනත් අර විදිහටම පංචෝරම් භාගීය සංයෝජන පහ ගෙවා දමනවා. පංචෝරම් භාගීය සංයෝජන පහ ගෙවා දමලා ඒ කෙනා මනුස්ස ලෝකෙදී කලුරිය කරද්දී කලුරිය කරාට පස්සේ මේ කෙනා උපහච්ච පරිනිබ්බායි වෙනවා. ඒ කියන්නේ මේ කෙනා ඉපදිලා අනාගාමී බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ටිකක් කල් ඉඳලා පිරිනුවම් පානවා. ආන් ඒ කෙනාට කියනවා උපහච්ච පරිනිබ්බායි. එතකොට මේ කෙනත් පින්වත්නි කෙලෙස් පංචෝරම් භාගීය සංයෝජන පහ ගෙවා දමලා හැබැයි උද්දම් භාගීය සංයෝජනයම් තියෙනවා. මෙයා කෙලෙස් සහිතව තමයි මෙයත් කලුරිය කරන්නේ. කෙලෙස් සහිතව කලුරිය කරාට මේ කෙනත් සතර අපායෙන් මිදිලා. සතර අපායෙන් උපදින්නේ සතර අපායෙන් මිදිච්ච කෙනෙක් හැටියට තමයි කලුරිය කරන්නේ. මේ කෙනා අනාගාමී බ්‍රහ්ම ලෝකයක ඉපදිලා ටික කලක් ඉඳලා පිරිනුවම් පානවා. ඒ කෙනාට කියන උපහච්ච පරිනිබ්බායි. ආන් ඒ කෙනා තමයි දෙවෙනි කෙනා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් පුද්ගලයෙක් ඉන්නවා ඒ කෙනාගේ සීලය සම්පූර්ණයි. සමාධිය සම්පූර්ණයි. හැබැයි ප්‍රඥාව සම්පූර්ණ නෑ. එතකොට ඒ කෙනත් පංචෝරම් භාගීය සංයෝජනයන් ගෙවා දමලා අසංඛාර පරිනිබ්බායි වෙනවා. ඒ කියන්නේ ඒ කෙනත් පංචෝරම්භික සංයෝජනයන් ගෙවා දමනවා කියන්නේ ඒ කෙනත් අනාගාමී වෙනවා. අනාගාමී වෙනවා. ඒ කෙනත් යම්කිසි අනාගාමී බ්‍රහ්ම ලෝකයක උපදිනවා. එතකොට අනාගාමී බ්‍රහ්ම ලෝක පින්වත්නි පහක් තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ට කියලා. එතකොට මේ බ්‍රහ්ම ලෝක පහෙන් එක බ්‍රහ්ම ලෝකයක උපදිනවා. එයා ඉපදිලා ඒ බ්‍රහ්ම ලෝකයක ඉපදිලා ටික කලක් ඉද්දී එයාගේ සිත මෝරලා උද්දම් භාගීය සංයෝජන පහත් ගෙවා දමලා එයා පිරිනුවම් පානවා. ආන්නේ කෙනාට කියනවා අසංඛාර පරිනිබ්බායි කියලා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ තව කෙනෙක් ගැන පෙන්වා දෙනවා. සාරිපුත්තේනි තව කෙනෙක් ඉන්නවා මේ පුද්ගලයාගේ සීලය සම්පූර්ණයි. සමාධියත් සම්පූර්ණයි. හැබැයි ප්‍රඥාව සම්පූර්ණ නැහැ. මේ කෙනත් පංචෝරම් භාගීය සංයෝජනයන් ගෙවා දමනවා. මේ කෙනා පංචෝරම් භාගීය සංයෝජනයන් ගෙවා දමලා සසංඛාර පරිනිබ්බායි වෙනවා. එතකොට මේ කෙනත් අනාගාමී වෙනවා. එතකොට අර කියන අනාගාමී බ්‍රහ්ම ලෝක වලින් එක බ්‍රහ්ම ලෝකයක උපදිනවා. මේ කෙනා ඉපදිලා වීරිය කරනවා. අනාගාමී බ්‍රහ්ම ලෝකෙදී වීරිය කරනවා. වීරිය කරද්දී මේ කෙනාගේ උද්දම් භාගීය සංයෝජනයන් පහත් ගෙවා දැමලා කෙලෙස් නැති කෙනෙක් විදිහට පිරිනුවම් පානවා. අන්නේ කෙනාට කියන සසංකාර පරිනිබ්බායි කියලා. එතකොට මේ පුද්ගලයෝ හතර දෙනාම පින්වත්නි අනාගාමී පුද්ගලයෝ හතර දෙනෙක් ගැන තමයි මේ කියන්නේ. ඊට පස්සේ තව එක්කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේනි තව පුද්ගලයෙක් ඉන්නවා ඒ කෙනාගේත් සීලය සම්පූර්ණයි. සමාධිය සම්පූර්ණයි. ප්‍රඥාව සම්පූර්ණ නෑ. ප්‍රඥාවෙන් තව කළ යුතු දේ කරන්න තියෙනවා. ඒ කෙනා අර විදියටම පංචෝරම් භාගීය සංයෝජනයන් ගෙවා දමලා උද්දන්සෝත අකනිට්ඨගාමී වෙනවා. ඒ කියන්නේ ඒ කෙනා
කෙලෙස් සහිතව තමයි මනුස්ස ලෝකයේදී ඒ කෙනා කලුරිය කරන්නේ කෙලෙස් සහිතව. හැබැයි කෙලෙස් සහිතව කලුරිය කරාට ඒ කෙනා සතර අපායෙන් මිදිලා. ඒ කෙනා උපදිනවා ගිහිල්ලා අවිහ කියන බ්‍රහ්ම ලෝකයේ. ඒ බ්‍රහ්ම ලෝකයේ යම් තාක් ආයුෂ ඉන්න තාක් ඉඳලා ආයුෂ උනාට පස්සේ ඊළඟට අතප්ප කියන බ්‍රහ්ම ලෝකයේ උපත ලබනවා. ඒකේ යම් තාක් ආයුෂ ඉඳලා සුදස්ස කියන බ්‍රහ්ම ලෝකයේ ඊළඟට සුදස්සී ඊළඟට අකනිට්ට. ඒ කිනා මේ බ්‍රහ්ම ලෝක මේ අනාගාමි බ්‍රහ්ම ලෝක පහේ පිළිවෙලින් උපත ලබා ගිහිල්ලා අකනිට්ට බ්‍රහ්ම ලෝකෙදී මේ අකනිට්ට බ්‍රහ්ම ලෝකෙදී ඒ කෙනා පිරිනුවම් පානවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වලා දෙනවා අනාගාමි පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා. මේ අනාගාමි පුද්ගලයෝ 5 දෙනාම මේ ඕරම්බාගේ සංයෝජනයන් 5 ගෙවා දමනවා. ඒ තමයි පළවෙනි එක්කෙනා තමයි අන්තරා පරිනිබ්බායි. දෙවෙනි එක්කෙනා තමයි උපහච්ච පරිනිබ්බායි. තුන්වෙනි එක්කෙනා අසංකාර පරිනිබ්බායි. හතරවෙනි එක්කෙනා සසංකාර පරිනිබ්බායි. පස්වෙනි එක්කෙනා උද්දංසෝත අකනිට්ඨගාමී. එතකොට මේ අය සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, පටිඝ කාමරාග කියන මේ පංච ඕරම්භාගිය සංයෝජනයන් 5 ගෙවා දමලා ඉන්නේ. එතකොට මේ අය සතර පායෙන් සදහටම නිදහස්. එතකොට නමුත් මේ අයට තව සංයෝජන 5ක් තියෙනවා. ඒ තමයි කාමරාග, ඒ තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. එතකොට මේ 5 මේ අයට ගෙවා දමන්න තියෙනවා. එතකොට මේ අය කෙලෙස් සහිතව තමයි කලුරිය කරන්නේ. හැබැයි කෙලෙස් සහිතව කලුරිය කරාට සතර අපාය යන්නේ නැහැ. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා තවත් පුද්ගලයෝ 4 දෙනෙක් ගැන. දැන් අතන 5යි බුදුරජාණන් වහන්සේ දේශනා කරා පුද්ගලයෝ 9 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට මෙතන පුද්ගලයෝ 5 දෙනයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කළා තවත් පුද්ගලයෝ 4 දෙනෙක් ගැන. ඒ තමයි සාරිපුත්තේනි මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා සීලය සම්පූර්ණ කරනවා. සමාධිය සම්පූර්ණ නැහැ, ප්‍රඥාවත් සම්පූර්ණ නැහැ. එතකොට මේ කෙනාගේ සීලය සම්පූර්ණයි. හැබැයි සමාධිය සම්පූර්ණ නැහැ, ප්‍රඥාවත් සම්පූර්ණ නැහැ. මේ කෙනා සංයෝජන 3ක් සය කරනවා. ඒ තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 සේ කරලා නමුත් මේ කෙනා රාග දේශ මොහ තුනී කරලා තුනී කිරීමෙන් සකදාගාමී වෙනවා. එතකොට මේ කෙනා එක්වරක් පමණක් මේ ලෝකයට පැමිණ දුක් කෙලවර කරනවා. එතකොට සකදාගාමී කෙනා ගැන මේ කියන්නේ. එතකොට සකදාගාමී කෙනා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන 3 සය කරනවා. රාග දේශ මොහ තුනී කරලා එක්වරක් පමණක් කාම ලෝකයට ඇවිල්ලා දුක් කෙලවර කරනවා කියනවා. එතකොට පින්වත්නි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේනි මේ 6 වෙනි පුද්ගලයාත් කෙලෙස් සහිතව තමයි කලුරිය කරන්නේ. තව සංයෝජන 7ක් තියෙනවා සය කරන්න. එතකොට නමුත් තව සංයෝජන 7ක් සය කරන්න තිබ්බට මේ කෙනා නිරයෙන් තිරිසන් යෝනියෙන් പ്രേත විසින් මිදිලා අපාය දුර්ගති විනිපාතයේ මිදිලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේනි තව කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ සීලය සම්පූර්ණයි. සීලේසු පරිපූර්ණකාරී හෝති. සමාධිස්මින් මත්තසෝකාරී. සමාධිය ප්‍රමාණවත් නැහැ.
සමාධිය ප්‍රමාණවත් සමාධියේ තව කළ යුතු දේ තියෙනවා. සමාධිය පරිපූර්ණ වෙලා නැහැ. ප්‍රඥාවත් පරිපූර්ණ වෙලා නැහැ. ආන්නේ කෙනා සංයෝජන 3ක් සය කිරීමෙන් ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 සය කිරීමෙන් ඒක බීජී වෙනවා. ඒ කියන්නේ මිනිස් ලෝකේ එක්වරක් පමණක් ඉපදිලා දුක් කෙලවර කරනවා. එතකොට පින්වත්නි මේ කියන්නේ සෝවාන් පුද්ගලයා ගැන. සෝවාන් පුද්ගලයෙක් ඉන්නවා මේ කෙනා තව එකපාරක් මනුස්ස ලෝකෙ ඉපදිලා දුක් කෙලවර කරනවා. එතකොට පින්වත්නි ඔන්න යම්කිසි කෙනෙක් ඉන්නවා මේ කෙනා බුදුන් වහන්සේගේ ධර්මය අහලා සෝවාන් ඵලයටපත් වෙනවා. එතකොට මේ කෙනා සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ මේ කෙනා සම්පූර්ණයෙන්ම සතර අපායෙන් නිදහස්. එතකොට මේ කෙනා මනුස්ස ලෝකේ ආයුෂ අවසන් වුණාට පස්සේ මේ කෙනා ආයිමත් එක් පාරක් විතරක් මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදිලා දුක් කෙලවර කරනවා. ආන්නේ කෙනාට කියනවා ඒක බීජී කියලා. එතකොට මේ සත්වෙනි පුද්ගලයාත් කලුරිය කරද්දී කෙලෙස් සහිතව තමයි කලුරිය කරන්නේ. නිරයෙන් එතකොට කෙලෙස් සහිතව කලුරිය කරාට නිරයෙන් තිරිසන් යෝනියෙන් പ്രേත විසෙන් මිදිලා ඉන්නේ. සතර අපායෙන් නිදහස් වෙලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේනි තව කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ සීලය සම්පූර්ණයි. සමාධිය සම්පූර්ණ නැහැ, ප්‍රඥාව සම්පූර්ණ නැහැ. මේ කෙනත් අර විදියටම සංයෝජන 3ක් සය කරලා කෝලං කෝල වෙනවා. ඒ කියන්නේ මේ සෝවාන් පුද්ගලයා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 සය කරලා මේ සෝවාන් වෙච්ච පුද්ගලයා කෝලං කෝල. ඒ කියන්නේ දෙවරක් හෝ තුන්වරක් කාම ලෝකයට ඇවිල්ලා දුක් කෙලවර කරනවා. මේ පුද්ගලයා කෙලෙස් සහිතව තමයි මරණයටපත් වෙන්නේ. හැබැයි කෙලෙස් සහිතව මරණයටපත් උනාට මේ කෙනත් සතර අපායෙන් මිදිලා ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. තව කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ සීලය සම්පූර්ණයි. නමුත් සමාධිය සම්පූර්ණ නැහැ, ප්‍රඥාව සම්පූර්ණ නැහැ. මේ කෙනත් සංයෝජන 3ක් සය කරලා සත්තක්කත්තු පරම වෙනවා. ඒ කියන්නේ මේ කෙනා සෝවාන් වුණාට පස්සේ මේ කෙනා දෙව්ලොවෙත් මනුලොවෙත් සත්වරක් පරම කොට සැරිසරලා දුක් කෙලවර කරනවා. ඒ කියන්නේ මේ කෙනා දිව්‍ය ලෝකේත් මනුස්ස ලෝකේත් උපරිම 7 වාරයක් තමයි උපත ලබන්නේ. 8 වෙනි භවයකට යන්නේ නැහැ. ඒ හින්දා තමයි පින්වත්නි අර රතන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි. ගාම්භීර නුවණ තියෙන, ගැඹුරු නුවණ තියෙන බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය යම් කෙනෙක් අවබෝධ කළාද යේ අරිය සච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා. කොච්චර පමාව හිටියත් කොච්චර පමා වෙලා හිටියත් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මේ චතුරාර්ය සත්‍ය යම් කෙනෙක් අවබෝධ කරගත්තද මේ කෙනා භවයේ කොච්චර පමා වෙලා හිටියත් නතේ භවං අට්ඨමං ආදියන්ති. ඒ කෙනා කවදාවත් 8 වෙනි භවයකට යන්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි රතන සූත්‍රයේ මේ විදිහට දේශනා කරලා තියෙන්නේ සෝවාන් පුද්ගලයා ගැන. එතකොට මේ සත්තක්කත්තු පරම කියලා කියන්නේ සත්වරක් තමයි සත්වරක් පරම කොට සැරිසරලා ඒ කෙනා දුක් කෙලවර කරනවා. එතකොට මේ කෙනත් මනුස්ස ලෝකයේදී මිය යද්දී කෙලෙස් සහිතව තමයි මිය යන්නේ. හැබැයි මේ කෙනත් සතර අපායෙන් මිදිලා.
එතකොට බුදුරයන් වහන්සේ වදාලා පුද්ගලයෝ 9 දෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයෝ 9 දෙනා කොච්චර මේ පුද්ගලයෝ 9 දෙනා කොපමණ මේ කෙලෙස් සහිතව කලුරිය කළත් මේ පුද්ගලයෝ 9 දෙනා මේ අය සතර පාය යන්නේ නැහැ කියලා. එතකොට පින්වත්නි යන්නේ තීත්ව පරිබ්‍රාජකයන්ට මේක විශේෂ වෙන්නේ ඇයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේට තමයි මේ පුද්ගලයෝ 9 දෙනා ගැන දන්නේ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේට තමයි ඉන්ද්‍රිය පරියත්ත ඥානය තියෙන්නේ. එතකොට අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි වදාළේ මේ විදියට මේ පුද්ගලයෝ 9 දෙනා කෙලෙස් සහිතව කලුරිය කරාට සතර පායෙන් නිදහස් වෙලා තමයි කලුරිය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේනි බාල වූ අව්‍යක්ත වූ ඒ අන්‍ය තීතික පිරිවැජියෝ කවරහුද? ඒ අය උපාදාන සහිත කෙනා, කෙලෙස් සහිත කෙනා, කෙලෙස් සහිත කෙනෙක් කියලා දන්නෙත් නෑ. කෙලෙස් රහිත කෙනා, කෙලෙස් රහිත කෙනායි කියලා දන්නෙත් නෑ. ඊට පස්සේ බුදුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේනි කෙලෙස් සහිත පුද්ගලයෝ 9 දෙනා කලුරිය කරාට පස්සේ නිරයෙන් තිරිසන් ලෝකයෙන් പ്രേත විසින් මිදුණා කියනවා. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණා කියනවා. සාරිපුත්තේනි මේ පුද්ගලයෝ 9 දෙනා කෙලෙස් සහිතව කලුරිය කරාට සතර පහෙන් මිදිච්ච අය සාරිපුත්තේනි මේ ධර්ම පරියාය මා විසින් මේ පමණ කල භික්ෂු භික්ෂුණීන්ට උපාසක උපාසිකාවන්ට පැවසුවේ නෑ කියනවා. ඒ මොකද මේ ධර්ම පරියාය අසා ප්‍රමාදයටපත් නොවේවා යන කරුණ නිසා. මේ සාරිපුත්තයන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි මම මේ ධර්ම පරියාය පැවසුවේ කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම පරියාය පැවසුවේ නැත්තේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ප්‍රමාදයටපත් වෙයි කියලා. ඇයි මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ, සකදාගාමි ඵලයටපත් වුණාට පස්සේ, අනාගාමි ඵලයටපත් වුණාට පස්සේ මේ අය සතර පායෙන් සදහටම නිදහස්. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ භවය කියන එක අසුරු ගසන තැනක් මොහොතක්වත් වර්ණනා කරන්නේ භවයේ සැරිසැරීම. පින්වත්නි එක භික්ෂුවක් හිටියා. මේ භික්ෂුව අනාගාමි ඵලයටපත් වෙලා හිටියේ. අනාගාමි ඵලයටපත් වෙලා වීරිය නොකර උත්සාහ රහිතව වැඩ සිටියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගෙන් ඇහුවා භික්ෂුව මේ ඔබ උත්සාහ රහිතව වැඩ ඉන්නේ මොකද? වීරිය නොකර වැඩ ඉන්නේ මොකද කියලා. ඊට පස්සේ භික්ෂුව පිළිතුරු දුන්නා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඉතුරු ටික බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා පිරිනුවම් පාන්නයි මගේ අදහස කියලා. මං බ්‍රහ්ම ලෝකයේ පිරිනුවම් පාන්න තමයි මගේ අදහස තියෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේට කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා ඊට පස්සේ භික්ෂුව අසූචි චුට්ටක් තිබ්බත් ගඳයි, ගොඩාක් තිබ්බත් ගඳයි. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මම අසුරු සැනක් ගසන මොහොතක්වත් මේ භවයේ සිටීම ගැන වර්ණනා කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි කොච්චර අප්‍රමාදයේ පිණිස ධර්මයේ දේශනා කළා තියෙනවද? මේ ලෝකේ අප්‍රමාදයේ පිණිස බුදුරජාණන් වහන්සේ තරම් ධර්ම දේශනා කළපු වෙන ශාස්ත්‍රූවරයෙක් මේ ලෝකේ නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි අප්‍රමාදය ගැන මෙතරම්ම ධර්මයේ දේශනා කළේ. එතකොට පින්වත්නි මෙතන මේ කියපු පුද්ගලයෝ 9 දෙනාම කෙලෙස් සහිතව තමයි කලුරිය කරන්නේ. හැබැයි කෙලෙස් සහිතව කලුරිය කළාට සතර අපායෙන් සදහටම නිදහස් වෙලා ඉන්නේ. පින්වත්නි මේ සතර අපායෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ සුළුපටු එකක් නෙවෙයි. කෙනෙක් සතර අපායෙන් නිදහස් වෙනවා කියන්නේ එයාගේ ප්‍රශ්නේ ඉවරයි.
බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා පින්වත් මහණෙනි යදුම් 50ක් දිග යදුම් 50ක් උස යදුම් 50ක් පළල මහා පොකුණක් තියෙනවා. ඒ කියන්නේ පින්වත්නි කිලෝමීටර් 500ක් දිග පළල උස පොකුණක් තියෙනවා. මේ පොකුණේ කටගාවටම වතුර පිරලා තියෙනවා. කපුටෙකුට වුණත් මේ පොකුණෙන් වතුර බොන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුරුෂයෙක් කුසතනාගකින් මේ පොකුණෙන් වතුර බින්දු කීපයක් උඩට ගන්නවා. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි මේ පොකුණේ තියෙන වතුරද වැඩි එහෙමත් නැත්නම් මේ තන අගින් ගත්ත කුස තන අගින් ගත්ත වතුර ප්‍රමාණයද වැඩි කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේට පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පොකුණේ තියෙන වතුරමයි වැඩි මේ කුස තන අගින් ගත්ත වතුර බොහෝම පොඩ්ඩයි කියනවා. 100 වෙනි කලාවටවත් 10 වෙනි කලාවටවත් ලක්ෂයේ කලාවටවත් සසඳන්න බෑ කියනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් සෝවාන් ඵලයටපත් වුනොත් සම්මා දිට්ඨියටපත් වුනොත් ධම්මචක්‍ර ප්‍රතිලාභය ලැබුවොත් ඒ කෙනා සය කරපු දුක මේ පොකුණේ තියෙන වතුර වගේ. එයාට තව ආත්ම භව 7ක් ඇතුළත විඳින්න තියෙන දුක් ප්‍රමාණය මෙන්න මේ තන කුස තනාගින් ගත්ත වතුර ප්‍රමාණය වගේ. මේ වගේ මහා අතිවිශාල යහපතක් සෝවාන් ඵලයටපත් වුණ කෙනාට ලැබෙනවා කියලා වදාලා. එතකොට පින්වත්නි අපිට පේනවා මේ සතර අපායේ නිදහස් වෙනවා කියන එක කෙනෙකුගේ ජීවිතයට ලැබෙන මහා භාග්‍යයක්. එයාගේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ආත්ම භව 7ක් ඇතුළත. එතකොට එයාට විඳින්න තියෙන දුක සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නොඑක් උපමා වලින් නොඑක් ආකාරයෙන් මේ සංසාරයෙන් නිදහස් වීම මේ නොඑක් උපමා වලින් නොඑක් ආකාරයෙන් මේ සතර පායේ නිදහස් වීම වර්ණනා කළා. එක් අවස්ථාවක දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කිසි පුරුෂයෙක් මේ මහා සාගරයේ ජලයෙන් ජල බින්දු 2-3ක් උඩට ගන්නවා. අහනවා පින්වත් මහණෙනි මේ මහා සාගරයේ ජලයේද වැඩි අර උඩට ගත්ත ජල බින්දු 2-3ද වැඩි කියලා. ඊට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේට ඒ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ගත්ත ජල බින්දු ප්‍රමාණය බොහෝම පොඩ්ඩයි. මේ සතර මහා සාගරයේ ජලයමයි කියන වැඩි. 100 වෙනි කලාවටවත් 10 වෙනි කලාවටවත් ලක්ෂයේ කලාවටවත් සසඳන්න බෑ කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියටපත් වුනොත් සෝවාන් වුනොත් ඒ කෙනා සය කරපු දුක මේ මහා සාගරයේ ජලය වගේ. එයාට තා විඳින්න තියෙන දුක අර උඩට ගත්ත ජල බින්දු 2-3 වගේ. මේ තරම් මේ සතර පායේ නිදහස් වීම මේ දහම් චක්‍ර ප්‍රතිලාභය ලැබීම මේ තරම් අතිවිශාල යහපතක් උදා කරනවා කියලා භාග්‍යවතුන් වදාලා. ඒ හින්දා පින්වත්නි මේ විදියට අපට සතර පායේ නිදහස් වෙන්න නම් අපි පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ඕන. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ඕන. එතකොට අපට මේ තෙරුවන් සරණේ පිහිටලා තමයි අපට පුළුවන්කම ලැබෙන්නේ සතර පායේ නිදහස් වෙන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සතර පායේ නිදහස් වුණ කෙනා තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම පිහිටනවා.
ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම පිහිටනවා. ආර්ය මහා සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන පැහැදීම පිහිටනවා. ආර්යකාන්ත සීලයෙන් යුක්ත වෙනවා. එතකොට පින්වත්නි මේ සූත්‍ර දේශනාව අහද්දි තේරෙන්නේ නැති ඔබට මේ හැම මේ දේශනාවේ තිබ්බා සීලේසු පරිපූර්ණකාරී හෝති. සීලය පරිපූර්ණයි. ඒතර සෝවාන් පුද්ගලයාගේ සීලය පරිපූර්ණයි. එතකොට ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. එතකොට තෙරුවන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමත් ආර්යකාන්ත සීලයෙන් යුක්ත වීමත් තමයි සෝවාන් වෙච්ච කෙනා තුල පිහිටන අංග. එයාට සෝවාන් වෙන්න නම් පිටවත්නි කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න ඕන. කල්යාණ මිත්‍රයාගෙන් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්න ඕන. ඊට පස්සේ යෝනිසෝ මනසිකාර්යය Taman තුල තියෙන්න ඕන. ඊට පස්සේ ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙන්න ඕන. ආන් එහෙම වුණොත් මේ කෙනාට පින්වත්නි සතර පායේ නිදහස් වෙන්න අවශ්‍ය කරුණු කාරණා ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මේ සංසාරයෙන් ගමන් කිරීම මහා භයානක දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ සසරේ ගමන් කර සැරිසරා යාම ගැන චුට්ටක්වත් වර්ණනා කළේ නැහැ. ඒ නිසා අපි මේ සංසාරයෙන් නිදහස් වෙන්න මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට අප සියලු දෙනාටම මේ සතර පායෙන් සදහටම නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සාදු සාදු සාදු. නුවණැස පාදන සිරි සදහම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් SMWC මණිකේ මෑණියන්, දිලිනි තිලිනි දියණියන් දෙදෙනා සහ තුසිත අසේල යන බෑනෑවරුන් දෙදෙනා විසින් SMWC මණිකේ මෑණියන්ගේ ජන්මදිනය වෙනුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒ වගේ මේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය පිණිස ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන්ම පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙලා සැපෙන් සැපයටපත් වෙත්වා. අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වීමෙන් ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මිය පරලොව ගිය WM දයානන්ද ස්වාමි පුරුෂයාට, SMU බණ්ඩාර පියාණන්ට, සෝමාවතී වනිගසුන්දර මෑණියන්ට, SM ඉලන්කෝන් පියාණන්ට, HM දයාරත්න පියාණන්ට සහ සුජාතා රාජිනී මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් නන්නයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු ඥාතීන් සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුක නිදහස් වීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් සමිත මෙත්සර පුතුණුවන්ට, ටසීත දම්සර පුතුණුවන්ට, අකිඳු තේනුජ පුතුණුවන්ට, දිනු සමින්දයා දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඒ දරුවන්ටද බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවක දරුවන් වෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම කුලියාපිටියේ පදිංචි ලීලා ඉදිරිසිංහ මෑණියන්ට, දාරළුවේ නිමලා ජයසිංහ මෑණියන්ට සහ සහෝදරියන්ට, සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට, එම පවුල්වල සියලු පින්වතුන්ට, නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් සෝපාක ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වීම පිණිස මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.